චුට්ටක් කන්නේ මතක් කරගන්න පුතේ භූෂණ මට මෙසේජ් එකක් දාලා තිබ්බා ඉස්කෝලේ පන්තියක් කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපි අනිත් අයටත් එක්ක රෙකෝඩින් එක දානවා. සමහර පාසල් වල තියෙනව නේද? හවසත් පන්ති ඉනුකි ඉන්නවා. අනේ ඉනුකි ගිය සතිය ආවේ නෑ පන්ති. අල්ලගන්න හිටීම. නේද ඉනුකි? ලොකු වැඩක් තිබ්බද? නෑ. ඇයි මගේ කවුරු හරි අල්ලගත්තද? අපි දන්නවා නංගිගේ බර්ත්ඩේ පාටි දැම්ම නේද ගෙදර ඉඳන්? අපි පන්ති ඉන්න නැතුව. අපිට කේක් කෙව්වෙත් නෑ. බර්ත්ඩේ පාටි දැම්ම කියලා නම් අපිටත් ආරංචි. චෙඩුලි ඔයා ඉල්ලගත්තද? ඉරුකිගේ බර්ත්ඩේ කේක්. පස්සේ දෙන්නේ. එතකොට දිල්නුක නෑ නේද පුතේ අද දිල්නුක කියන්නේ තරුණ ඉන්නවා හරි. එතකොට අරණි ඉන්නව නේද පුතේ අරණි ඉන්නවා. කතා කරන්න මොකද කතා කරන්නේ නැති කට්ටිය. අවිෂ්ක ඉන්නවා. මම මේ රෙජිස්ටරේ මාක් කරගන්නවා මැනුවල්. එතකොට අපේ ඉන්නේ කවුද නැත්තේ කවුද ගිය සතියේ ආවේ නැත්තේ කවුද කියලා මට බලා ගන්න පුළුවන්. තිසාන් ඉන්නවා. පාඩමටත් අපිට ඕන වෙනවනේ ගිය සතියේ හිටියේ නැති අය ඉන්නවා නම් ඒ අයට වෙනුවෙන් විශේෂ මතක් කිරීම කරන්න. චෙනුල් ඉන්නවා. කවුද මේ ගණිතු නෑ නේද පුතේ ගණිතු පුතා ආවේ නෑ නේද පන්තියට ගණිතු නෑ ගණිතු නෑ තාමත් නුයිනි ඉන්නවා එතකොට පූර්වී ඉන්නවද පුතේ ක්ලාස් එකේ පූර්වී ඔව් සර් මේ පූර්වී උඩින්ම හරි එතකොට විහස් ඉන්නවා නේද පුතේ ක්ලාස් එකේ ඔව් විහස් ඉන්නවා විහස් ගිය සතියේ ඉඳලත් නැහැ පන්ති මොකද පුතේ ආවේ නැත්තේ ක්ලාස් එකට විහස් අකුණු ගැහුවා සර් ඊයේ දවසේ අකුණු ගැහුවා ඒකයි වැඩේ නේ හරි එතකොට රික් ඉන්නවාද අපේ පන්ති සදික ඉන්නවා හරි මේ කට්ටිය තමයි දැනට ඉන්නේ අඩු එතකොට අපිට ගණිතුයි භූෂණ පණිවිඩයක් දුන්නා එන්න වෙන්නේ නැහැ කියලා. හරි. ඉතින් අපි එහෙම දැනගෙන හිටියාම ලේසි අපිට පන්තියට ඔක්කොම ආවද නැද්ද මොකද කියලා කලින් සතිවල පාඩම් මතක් කරන්න ඕනද නැද්ද ඒවත් එතකොට බලා ගන්න පුළුවන්. හරි. අපි එහෙනම් අසාලිවීමක් ලියලිමු වචන ටිකක් අපේ අක්ෂර වින්‍යාසයේ පෙරහුරුව හැමදාම කරන හැම සතියෙම අපි කරනවා ගොඩක් වෙලාවට බැරි වුණේ කලාතුරකින් පුතාලා ගන්නේ නම් අසාලිවීමක් ලියන්න කවුද අපේ සාදික පුතාට එදා මම ඕන පොත් ටික කිව්වා නේද පුතේ මෙන්න මේ පොත් ටිකයි ඕන වෙන්නේ කියලා සාදික ඔව් ඉතින් අපි ඒවා කිව්වම මම හිතන්නේ හරි ඔව් සර් ඒකනේ දැක්කනේ සාදික එනම් පුතේ අපි අසාලිවීම ලියන්න ගන්න අසාලිවීම කියලා 1 සිට 10ට අංක දාලා මෙන්න මේ ලේසි වචන ටික අද අපි ලියන්නේ. ඔව් මොකද්ද පුතේ කරුවද කවුරු හරි මොනවත්? මුකුත් ඇහුවේ නෑ නේද පුතේ? නෑ. ඇහුවේ නැත්තම් මෙන්න අද දවසේ ඔබට ලැබෙන වචන පළවෙනි වචනේ තමයි අදෘශ්‍ය. අදෘශ්‍ය කියන්නේ දෘශ්‍ය නැහැනේ පේන්නේ නැහැ කියන එක අදෘශ්‍ය. දෙක අනවශේෂ. සර් පළවෙනි වචනේ චුට්ටක් කියන්නකෝ. පළවෙනි එක අදෘශ්‍ය. දෘශ්‍ය නෑ අදෘශ්‍ය. එක අදෘශ්‍ය. දෙක අනවශේෂ. අනවශේෂ. තුන
තියනවාද කියලා බලන්න හැමෝටම. කොඳු යටපෙත්. කොඳ අල්ල බැලුවාම අවු වෙනවා නම් හරි. හරි. කොඳු යටපෙත්. කොඳ කිරින් තියාගෙන ඉන්න එපා අපි නේද? හරි. එහෙනම් එක අදෘශ්‍ය දෙක අනවශේෂ තුන කශේරුකාව. ඔව්. සර් දැනට 3යි නේද දුන්නේ? දැනට 3යි දුන්නේ. ඔව්. මෙන්න එනම් ඔබට ලැබෙන 4 වෙනි වචනේ. අජටාකාශය. 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 අජටාකාශය කියන්නේ මේ අභ්‍යවකාශයටම තමයි යා. වෙන කොහෙවත් නෙවෙයි. 4 අජටාකාශය 5 කර්කශ. කර්කශ පොළොවක් කියනවා. පෑවිල්ලට පෑවිල්ල අහුවෙලා කර්කශ වෙනවා. ආමුතේ මොකද්ද? කාන්කෂද? කර්කශ. කර්කශ. පොළොව කර්කශ වෙලා කියන්නේ දැඩි පෑවිල්ලට අහුවෙලා වේලිලා කොට්ට වෙලා කර්කශ වෙලා. හරි. 6 අද දවසේ ඔබට ලැබෙන 6 වෙනි වචනේ. ප්‍රසාරණය. ඔච්චර ලේසිද නේ? 6 ප්‍රසාරණය. 6 ප්‍රසාරණය 7 වාතාශ්‍රය. 7 වාතාශ්‍රය. අපි සිංහලෙන් කියන වෙන්ටිලේෂන් කියලා නේ. වෙන්ටිලේෂන් කියන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන් වාතාශ්‍රය කියනවා. හරි. 7 වාතාශ්‍රය වුණාම 8 7 වාතාශ්‍රය වුණාම 8 ශල්‍යාගාරය. අපි ඔපරේෂන් තියටර් කියලා සිංහලෙන් කියන්නේ නේ ශල්‍යාගාරයට. එහෙම නේද කියන්නේ චෙන්ලි? චෙන්ලි දැන් මාර නිශ්ශබ්දයි නේද? ඒක තමයි. හරි. 8 ශල්‍යාගාරය. 9 විශාරද. විකාරද නෙවෙයි විශාරද. 9 විශාරද. විශාරද සංගීත විභාගයෙන් තියෙන විශාරද. 9 විශාරද වුණාම 10 සුශික්ෂිත. සුශික්ෂිත ශික්ෂාකාමී සංඝ පරපුරක් විහි කරන්න වැලිවිට සරණංකර හාමුදුරුවෝ පෙළ ගැසුණා කියලා අපි 7 පාඩමේ ඉගෙන ගත්තේ. නේ සුශික්ෂිත 7 පෙළ පොතේ ඔයාට ඒ වචනේ තියෙනවා සුශික්ෂිත. හරි නේද පුතේ? මම ආයෙත් කියනවා එහෙනම් හොඳට අහගෙන බලන්න ඔයා ලියපු එක හරිද කියලා. ඔබ ලියු දේ නිවැරදිද කියලා නැවත බලන්න. මෙන්න පළවෙනි වචනේ අදෘශ්‍ය. එක අදෘශ්‍ය දෙක අනවශේෂ. දෙක අනවශේෂ 3 කශේරුකාව. 3 කශේරුකාව 4 අජටාකාශය. 4 අජටාකාශය 5 කර්කශ. 5 කර්කශ 6 ප්‍රසාරණය. 6 ප්‍රසාරණය 7 වාතාශ්‍රය. 7 වාතාශ්‍රය 8 ශල්‍යාගාරය. 8 ශල්‍යාගාරය 9 විශාරද. 9 විශාරද 10 සුශික්ෂිත. 10 සුශික්ෂිත. 10 සුශික්ෂිත. හරි නේද පුතාලා? හැමෝම වචන 10ම ලිව්වා කියලා මම හිතනවා නිවැරදිව.
මේවා අපි කලින් දීපු වචනක් තියෙනවා නොදීපු ඒවාත් තියෙනවා ඒ කොහොම වුණත් මේවා ලේසි වචන හරි නේද එහෙනම් අපි බෝඩ් එක ස්ක්‍රීන් එක ෂෙයා කරලා මේක ලියලා බලමුනේ හරි අපි යනවා එහෙනම් මේ ටික ලියන්න හරි කලින් හිටපු පුතාලම්නේ නේද පස්සේ කවුරුත් ආවේ නැහැ. කින්ද අසාලි වීම ඔය ටික හැමෝම ලිව්වා මම හිතන්නේ මේ ඉන්න 16 දෙනා. හරි. ඊළඟ අද දවසේ අසාලි වීම ටික ලියන්න අපි ලෑස්ති වෙමු. බලන්න ඔයා ලියපුවා හරිද කියලා. පළවෙනි වචනේ අපි දුන්නේ අදෘශ්‍ය දෘශ්‍ය නෑ පේන්නේ නෑ කියන එකයි අදෘශ්‍යමාන බලවේග වලට ඔබ බය නෑ මම හිතන්නේ කොල්මන් අවතාර වලට නේ අදෘශ්‍ය දෙක අනවශේෂ තුන කශේරුකාව තාලුජ ඡයන්නේ පුතේ ෂේ කිව්වම රුකාව කශේරුකාව හතර අජටාකාශය ඡයන්නේ තාලුජ අජටාකාශය කියද්දී පස්වෙනි එක කර්කශ කර්කශ ඒ ශයන තාලුජ ශයන්නේ කර්කශ හය ප්‍රසාරණය ප්‍රසාරණය නයන මූර්තජ හත වාතාශ්‍රය වාතාශ්‍රය ප්‍රකාරාංශය වාතාශ්‍රය අට ශල්‍යාගාරය ශල්‍යා යන්සේනවා ගාරය ශල්‍යාගාරය නමේ විශාරද තාලුජ ශෛලයේ තියෙන පුතේ 10 අන්න අපි කිව්වර සුශික්ෂිත සුශික්ෂිත හරි මම හිතන්නේ අද මේ වචන ටික ඔයාලට ලේසි අදෘශ්‍ය අනවශේෂ කශේරුකාව අජටාකාශය කර්කශ ප්‍රසාරණේ වාතාශ්‍රේ ශල්‍යාගාරේ විශාරද සුශික්ෂිත ලියලා ඉවරද පුතේ ඔයා ලියලා නම් ඉවරයි බලලා ඉවරද හරි වැරදි දාගත්තද වැරදිච්ච වචනයක් එකක් තුන් පාර ගානේ ලියලා හැමෝම මට WhatsApp කරනවා වැරදි නිවැරදි කිරීම කියලා ලියලා බලන්න එපා මාරු නන්දුයි සඳුදට පන්තිය කළා මඟහරුවාද විද්දි වෙන්නේ නෝ හෝම්වර්ක් ටික වැරදි නිවැරදි කරලා ඉච්චර නන්දුයි අපේ ළමයි යෝ හරිද පුතේ මේකේ නම් print screen එකක් කවුරු හරි දාන්න අපිට chat එකට මම මේක ක්ලෝස් කළාට කමක් නැහැ නේද ළමයි කතා කරන්නේ නැහැ මොකද මේ
කමන්නේ. ඒක කොහොම හිටියේ ළමයින්ද දැන් මේ මාරු ඩිසිප්ලින් එකක් තියෙන්නේ අපේ පන්ති. කතා කරන්නෙම නැහැ. ඇයි බිනුරි? දන්නේ ඔයානේ දැනගන්න ඕන. ඔයානේ මේ පන්ති 8 ශ්‍රේණිය ආරම්භක පුරුක. ඔයා දැනගෙන ඉන්න ඕන මොකද කියලා මේ ළමයි මෙහෙම හැසිරෙන්නේ. මෙච්චර විනීත උනේ කොහොමද කියලා ළමයි. බිනුරි ඔයාගෙන් නේතු කාගෙන් දහන්නේ මම මේවා. ඇයි සර් ජනුරි චෙනුලි දැන් මාර ඩීසන්ට් චෙනුලි කතා කරන්නෙම නෑ දැන්. චෙනුලි ළඟදී දැන් මාර ඩීසන්ට් වෙලා ඉන්නේ. කතා කරන්නෙම නැතිතර. නේද චෙනුලි? සර් විශේෂයෙන්ම එහෙම නැද්ද? හරි. ඉනුකි මොකද හිතන්නේ මේ ළමයි දැන් වැඩි කතා බහක් නැති එක ගැන? එහෙම අදහසක් නෑ නේද? අපි බලමු එහෙනම් ලකුණු තත්ත්වයේ ළමයි දාලා තියෙනවා රික් 4යි කියනවා දනුජ 10යි කියනවා මලිත 10යි කියලා කියනවා ඉනුකි 9යි කියලා තියෙනවා විශ්ක 8යි කියලා කියනවා තිසාන් 9යි කියලා කියනවා බිනුරි 9යි ඇයි බිනුරි අද 9 10 තිබ්බනේ දිගට මොකද්ද වැරදුනේ පුතේ 10 පුතේ ඇහුන්නේ 10 වෙනි වචනේ සුශික්ෂිත ඔව් සර් අද ඉගෙන ගත්තනේ එකක් නේ හොඳයි අනිත් එකෙනු තානම මම මොනවද වැරදුනේ කියලා channel 10න් 10යි හොඳයි පූර්වි 6යි කියනවා හරි ඉගෙන ගමු පුතේ මේවා ලීලම පුරුදු වෙන්න ඕනේ ඒවා තිසාන් මොකද්ද පුතේ වැරදුනේ 9යි වෙන්න පස්වෙනි එක සර් කර්කශ අවිෂ්ක 8යි මොකද්ද වැරදිච්ච දෙක පුතේ තුන්වෙනි එකයි 10 වෙනි එකයි හොඳයි ඉනුකි මොකද්ද වැරදුනේ 9ක් හරියන්න කෂේරුකා මලිත ගොඩක් හොඳයි 10න් 10යි දනුච 10න් 10යි ගොඩක් හොඳයි හරි ඉතින් රික් අපිට අලුතෙන් ආවේ රික්ට තව ඉගෙන ගන්න තියෙනවා ඒව හදාගමු පුතේ වැරදි හදාගමු ඉතින් දැන් මම අමතන්නේ මේ chat වැඩ කරන්නේ නැති දරුදැරියන් අත උස්සන්න නුවිනි අත උස්සන් ඉන්න නුවිනි කීයක් හරිද පුතේ 10ම හරි 10ම හරි ගොඩක් හොඳයි අරණි කීයක් හරිද පුතේ 10ම හරි තමයි 10ම හරි ගොඩක් හොඳයි යන්නේ නුවිනි අරණි ගොඩක් හොඳයි 10න් 10යි තව අත උස්සන්න chat වැඩ කරන්නේ නැත්තේ වෙනදනම් භූෂණනේ අත උස්සන්නේ අද භූෂණ පුතා නැහැ මට කලින් දැනුම් දුන්නා භූෂණ ඔයගොල්ලෝ දන්නවද භූෂණගේ අයියලා දෙන්නගේ නම් දෙක මොනවාද කියලා පොඩි අයියා විචක්ෂණ ලොකු අයියා තීක්ෂණ ෂෝට් නම් ටිකනේ භූෂණ විචක්ෂණ තීක්ෂණ විචක්ෂණ අයියා දැන් 10 ඉන්නවා තීක්ෂණ අයියා ඔලෙවල් කළා පහුගිය මාර්තු මාසේ ඔලෙවල් කට්ටිය එක්ක මගේ පන්ති හිටියා ෂෝට් නම් තුනනේ තීක්ෂණ විචක්ෂණ භූෂණ විහස් 10න් 7යි කියලා දැන් දැම්මනේ ආරික් 10න් 7යි කියලා දැන් හරි එතකොට භූෂණට පන්ති නෑනේ අන්න නම් දානවා නම් නේද විචක්ෂණ කවුද පුතේ පහුවෙලා ආවේ අපේ පන්තියේ තව කෙනෙක් කවුද ඇවිල්ලා ඉන්නවා ගගන නෙවෙයි ගණිතු පුතා එන්න බරක් වෙනවා හැමදාම මොකද ඒ වෙන පන්තියකට ගිහිල්ලා දෙන්නේ පුතේ AKGHH ගුණරත්න කියන්නේ ගගන නෙවෙයි sorry ගණිතු නේද පුතේ නෑ ගණිතු ගුණරත්න නෙවෙයි ඥානරත්න
ඔව් ගණිතු තමයිනේ ගණිතු ඔයාට මාව ඇහෙනව නේද? ඔව් සර්. එන්න පරක්කු වුණා නේද පුතේ ටිකක්? සදික ඔයාලගේ අහන්න බැරි වුණා ඇත්තටම අසාලි වීම කීයක් හරිද පුතේ? chat එක වැඩ කරන්නේ නැද්ද? නෑ සර්. 10න් 8යි. 10න් 8යි. ඔව් හරි. එහෙනම් අපි chat එකේ දාලා ඉන්නවනේ කට්ටිය. හරි. එහෙනම් අපි තව කවුරු හරි අත උස්සන් ඉන්නවද? නෑ සදිකගෙන් යමුවා අපි. එහෙනම් මේ කොටස ඉවරයි. අපි යනවා අපේ පෙළ පොතට. අච්චු පොතට ටෙක්ස්ට් බුක් එකට කොහොම කිව්වත් එකයි නේද? හරි. බලමු අපේ පෙළ පොතේ මොනවද අපිට ඊළඟට කරන්න තියෙන්නේ කියලා. අට ශ්‍රේණි සිංහල පෙළ පොත දෙවනි වාරයේ අවසන් පාඩම් ටික අපි මේ අවසන් කරගෙන යන්නේ. මේකට ඉස්සෙල්ලා තටේ පන්තියක් තිබ්බ ඒකේ ඕපන් වෙච්ච පාඩමට ගියේ අපි කමන්නේ මේ අපි විශේෂණ පද මේවා අපි කළානේ ඒවා අපි කරලා හිටියේ අපි කළානේ නිවැරදිව කියවමු කරානේ දා නේද මනමේ නාඩගමත් අපි දාගෙන තනින් තනින් බැලුවේනේ එහෙම නේද ඒ දෙයේදී මේ ළමයි කතා කරන්නේ ඒකනේ මානමේ නාඩගමෙන් අපි සැරින් සැරේ පෙළවි කොටස් ටික බලලා ඒ පාඩම අපි ඉවර කරා නේද පුතේ? ඔව් සර්. ඔව් සර්. ඔව් හොඳයි. ඒකේ අවබෝධයේ කොටස කරලා හැමෝම මට එවුව නේද? ඔව් සර්. හැමෝම එවුවේ නැති හින්දායි මාත්මේ යන්නේ හැමෝම එවුවේ නෑ. පොඩ්ඩක් හෝම්වර්ක් පහුගිය සතියේ චුට්ටක් අඩුවෙන් කෙරලා තිබ්බේ මෙන්න මේ අය කට්ටියගේ ඩාන්ස් ටික නම් දාලා තියෙනවා නේද මොනව නැතත් චෙලුලිගේ අර ඩාන්ස් එක මේ කවුද මේ ටික් මොකක්ද මේ දැන් ටැප් කරනවා හරි පුතේ මට මේ කියන්න ඕනුනේ හෝම්වර්ක් චුට්ටක් මදි වගේ මට දැනෙනවා ළමයි කරන මම අද බැලුවත් එක්ක පහුගිය ටිකේ බලන්න බැරි වෙච්ච හින්දා මෙන්න මේ අය තමයි මට මට මගේ ඇරුණාද කියලා මට හිතුණා මොකද ටිකක් අඩුවෙන් තිබ්බේ පහුගිය කලින් සතියේ වගේකුත් තිබ්බා ඒ ටිකත් එක්ක මම බලලා දැම්මේ grade 8 මෙන්න මේ ඕගොල්ලන්ගේ ෆෝල්ඩ් එකේ 12 වෙනිදා සහ කියන්නේ අද ජූනි 28 වෙනිදා මෙන්න මේ අය අවිෂ්ක ලිතුමි මම අදයි බැලුවේ පුතේ ඒකත් ඒ වගේම නූනි පූර්වි විහස් මේ අයගේ හෝම්වර්ක් 28 වෙනිදා ජූලි 28 වෙනිදාට තිබ්බා මම ඒක අර ෆෝල්ඩ් එකක් හදලාම තිබ්බේ දිනේ දාලා නැත්තම් පැටලෙන හින්දා එතකොට 1 2 3 4 5 දිනක් 28 වෙනිදා ඊළඟට 12 වෙනිදා අද මම ගන්නකොට තිබ්බේ බිනුරිගේ මේ අද 12 කියන්නේ චෙලුල්ගේ පූර්විගේ තිසාන්ගේ හෝම්වර්ක් පමණයි මට මේ සති දෙකට හම්බුනේ. ඊට කලින් ඒවා මං හිතන්නේ මං සියල්ල බලලා ඔයගොල්ලන්ට එව්වා මට මග ඇරුන් නැත්තම් ඔයගොල්ලෝ හැමතිස්සෙම හෝම්වර්ක් දාන්න පුතේ අපේ WhatsApp group එකට නේද වෙන පර්සනල් දැම්මම සමහරවිට මට මග ඇරෙනවා. ඒක හින්දා මං නිරන්තරයෙන් කියන්නේ group එකටම දාන්න කියලා. ඉතින් මට නිකන් මේ සති දෙකේ ළමයි බැලුවම 5-6 දිනක් තමයි හෝම්වර්ක් එවල තිබ්බේ. හැබැයි අපේ පන්ති මේ වෙලාවෙත් දරුවෝ 17 දෙනෙක් ඉන්නවා. ඉතින් මට දැනෙනවා පොඩ්ඩක් හෝම්වර්ක් හැමෝම කරන්නේ නැහැ කියලා. පුතේ කරන්න WhatsApp group එකේ නැති අය කවුද අපේ අලුතෙන් අපිට එකතුනේ පුතේ සතික ඔයා මගේ WhatsApp group එකේ ඉන්නවද? ඔව් ඉන්නවා.
ගෲප් එකේ ඉන්නවා නම් එතකොට පුතේ මට WhatsApp වලින් එවන්න homework 0.73.63.59 කියන ෆෝන් නම්බර් එක තමයි WhatsApp ඉන්නේ. ඔකට මැසේජ් එකක් දාලා ඔයාගේ නම දාලා grade 8 කියලා දාලා සිංහල කියලා දැම්මාම හරි group එකට මම ඇඩ් කරගන්නම්. WhatsApp වලින් මැසේජ් එකක් එවන්න කවුරු හරි නැත්තම් පහුගිය කාලේ අලුතෙන් ආපු අයගේ homework කරන්න ඕන. කියන්නේ අපේ පාඩම ඇසුරෙන් තියෙන පිට අවබෝධයේ ලිඛිත අභ්‍යාස කෙරෙන්න ඕන පාඩම අවසානයේදී මම කිව්වත් නැතත් පාඩම ඉවර නම් මම කිව්වත් නැතත් ඒ ටික එවන්න ඕන පුතේ. නැත්තම් මේවා නිකන් පාඩම් ටික අවසන් වෙනවා විතරයි හිතට යන්නේ නැහැ. homework එකක් කළේ නැත්තම් මේවා නැවත ලිව්වේ නැත්තම් ඒ පන්ති පාඩම් වල අවබෝධ ලිඛිත අභ්‍යාස ලියලිය ඉන්නේ අපරාධනේ පුතේ වෙලාව නාස්ති වෙන හින්දා මම ඒව ගෙදෙද්දි කරන්න දෙන්නේ පන්තියේදී කරන භාෂා ක්‍රියාකාරකම් ටික විතරක් පන්තියේදී කරලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා පාඩමේ තියෙන ඒවා ලියන්න ඕනේ නැහැ කියලා හිතන්න එපා. අවබෝධයේ ලිඛිත අභ්‍යාස ඒවා කරන්නම ඕන. නේද පුතේ? එහෙනම් අපි යමු පෙළ පොතට බලන්න අපේ අපි උතකට පුතේ ගිය සතියේ මේක අවසන් කළානේ. කියන්නේ අපේ මේ පාඩම අර සුතිගෝචර ආකාරයෙන් කියවපු සහ නිවැරදිව කියවමු කියන පාඩම අපි ගිය සතියේ ආරම්භ කළා. මනමේ නාට්‍ය කොටස් එතකොට දීගායි කුමාරයාගේ කතාව නේද? ඒවත් කතා බහ කරලා ඒක අවසන් කළා. ශ්ලෝකයක් තිබ්බා ඒ වගේම කියවන්න. ඒකේ අවබෝධය කොටස මට කරලා එවන්න අනිවාර්යයෙන්ම. බහු අර්ථ පද අපි කලේ නෑ නේද පුතේ ඒකේ තියෙන? එකක් කළා නේද? ඔව් මේ ටික අපි ටක් ගාලා කතා කළේ නේද? කළා. අන්න ඒකේ තියෙන ප්‍රායෝගික අභ්‍යාසයත් ඔයාට උතර කරන්න තියෙනවා. ඔය 103 පිටුවේ තියෙන. වාක්‍ය රීති වලටයි අපිට එන්න තියෙන්නේ. වාක්‍ය රීති කලේ නෑනේ පුතේ? ඔව් අද කරන්න තියෙන්නේ වාක්‍ය රීති අන්න හරි. ඉතින් පුතේ වාක්‍ය රීති කිව්වම අපිට එකපාරට මතක් වෙනවා නීතිත් නිකන්. නේද? අපිට තියෙන නීති නම් අපි දන්නවා. අපි පාරේ මෝටර් සයිකල් එක යනවා හෙල්මට් එක නැතුව පොලිස් මාමා අත දාලා කතා කරලා අනේ පුතේ ඇයි මේ හෙල්මට් එක නොදා යන්නේ? වැදුණු තුළු තුවාල වෙනවා නේද කියලා දඩකොලයක් ලියලා දෙනවා. නේ? දඩකොලයක් ලියලා දෙනවා ළඟම තියෙන තැපැල් කාර්යාලයට ගිහිල්ලා ගෙවන්න කියලා. අනේ ඉතින් නීති කැඩුවොත් අපිට දඩ ගෙවන්න වෙනවා නැත්තම් දඩුවම් විඳින්න වෙනවා. එහෙම නෙනේ. එහෙම නැත්තම් පොලිස් මාමා කියනවා ඔයාට කරදරයිනේ ඔකට ඔය තැපැල් කන්තෝල් ගානේ පොලිසිය ගානේ රස්තියාදු වෙන්නේ. ඔන්න ඔය මට කීයක් හරි දීලා යන්න කියනවා. නේද? ඉතාම විනීත විදියට. ඉතින් අපේ මිනිස්සුත් වැඩි කැමති අතන තැපැල් කාර්යාලයෙන් ගිහින් දඩකොලියට ගෙවන්න ඕන පොලිසියට ගිහිල්ලා ආයි ගන්න ඕන ලයිසන් එක. ඊට වඩා ලේසි අර මහත්මයාට කීයක් හරි දීලා යන එක කියලා වැඩි දෙනෙක් එයාගේ අතට කීයක් හරි දීලා ඔයා එනන් දඩකොලයක් ලියලා ගෙවන්නකො කියලා බොරුවට දන්නවා දඩකොලයක් ලියන්නෙත් නැහැ මොකුත් නැහැ යාටයි සල්ලි කියලා. අන්න නීති කැඩුවහම එහෙම දඩුවම් විඳින්න වෙනවා. මුදලින් හරි නැත්තම් සිරගත වෙලා හරි දඬුවම් විඳින්න වෙනවා. හැබැයි රීතීන් කැඩුවාම දඬුවමක් නැහැ. අපි කරන දේ වැරැද්දක් විදිහට අපිට විභාගෙ නම් රීති කැඩුවොත් ලකුණු නැති වෙනවා. උත්තාක්‍යාත පද සම්බන්ධ රීතීන් ටික අපි කඩලා දාලා විනාශ කරලා ලිව්වොත් එහෙම අන්න අපේ ලකුණු ටික කැපෙනවා. වාක්‍ය ගැලපීම් වැරදි, රචනාවේ උත්තාක්‍යාත වැරදි, ලියල ප්‍රායෝගික ලේඛනයේ උත්තාක්‍යාත වැරදි. අන්න ඊපාර ටීචර් බින්දු තාරකා කියලා බින්දු ගොඩක් දාලා ලකුණු කපලා දාලා දෙන්න. ඉතින් මොකද වෙන්නේ? ඒකින්ද අපි මෙන්න මේ රීති ඉගෙනගෙන යන්න ඕන. රීතීන් ඉගෙන ගත්තොත් අපිට ලකුණු ගන්න පුළුවන් විභාගෙදි විශේෂයෙන්ම
සිංහල භාෂාවේ. ඉතින් මේ විශේෂ වාක්‍ය රීති කියලා ලොකු පන්ති වලට ගිහිල්ලා තව සුවිශේෂී අවස්ථාව ඉගෙන ගන්නවා 10 11දී මේ අටේ චූටි බබාලා විදිහට ඕගොල්ලෝ වාක්‍ය රීති එක කියන කොටසේ මේ චූටි බබාලා කිව්වම කේතියන්නේ නැහැ මම හිතන්නේ. හරි. එහෙනම් අටේ අපේ දුවල පුතාලට තියෙන වාක්‍ය රීති ටික තමයි අපි මේ අද පාඩමේ කතා කරන්න යන්නේ. ඉතින් සුපුරුදු විදිහට අපේ නාම ලේඛනයේ අපේ මැනුවල් අපි පවත්වාගෙන යන අපේ රෙජිස්ටරේ ගිය සතිවල මම හිතන්නේ අපි අග ඉඳන් කියවන්න දුන්නේ නේද? බිනුරි? ඔව් එහෙනම් අද යනවා මුලට. මොකද බිනුරි හරි ආසාවෙන් ඔව් සර් කිව්වා. මොකද බිනුරි ඩියුටිම ඉන්නේ. හරි. එහෙනම් බිනුරි මට මේ වාක්‍ය රීති පාඩම හඳුන්වලා දෙන ඡේද ටිකක් කියවන්න හොඳට හඬ නගලා ලස්සනට තාලෙට. ශාස්ත්‍රීය ලේඛනද ගොඩනැගිලි වාක්‍ය එකිනෙක එක්වීමෙනි. නිවැරදි වාක්‍ය නිවැරදි ලේඛනයට රුකුලකි. ඒ සඳහා වාක්‍ය රීති මැනවින් ප්‍රගුණ කළ යුතුය. වාක්‍යයේ උක්තය හා ආඛ්‍යාතය යනුවෙන් කොටස් දෙකකි. එම කොටස් දෙක අතර ඇති ව්‍යාකරණානුකූල සම්බන්ධතාව උක්ත ආඛ්‍යාත පද සම්බන්ධයයි. එම සම්බන්ධතාව ගොඩනැගීමට ඉවහල් වන උක්ත පදයේ ලිංග භේදය හා වචන භේදය හඳුනා ගැනීම වාක්‍ය රීති යටතේ ඉතා ප්‍රයෝජනවත් වේ. හරි. මෙන්න නම් අපිට බිනුරි ලස්සනට සුපහැදිලි හඬින් කියපු ඒ ඡේදය අපි බලමු. මොකක්ද මේ කියන්නේ? ශාස්ත්‍රීය ලේඛනයේද නිර්මාණාත්මක ලේඛනයේද ගොඩනැගින්නේ වාක්‍ය එකිනෙක එක්වීමෙන්. අන්න ශාස්ත්‍රීය ලේඛන කියන්නේ පුතේ මේ සමහරලාවට විමර්ශන කරලා කරන පොත් විශේෂයෙන් අපේ රටේ කලාව පිළිබඳ ශාස්ත්‍රීය ලේඛනයන් තියෙනවා. විවිධ කලාවන් පිළිබඳ ලියවිච්ච දේවල්, විවිධ ශිල්පයන් පිළිබඳ ලියවිච්ච ශාස්ත්‍රීය ලේඛනයන් තියෙනවා. අන්නේ කොහොමුණත් ඒ ශාස්ත්‍රීය ලේඛන වගේම නිර්මාණාත්මක ලේඛන. නිර්මාණාත්මක කිව්වම අපි දන්න කෙටි කතා නවකතා වගේ වෙන්න පුළුවන්. නිර්මාණාත්මක ලේඛන සහ ශාස්ත්‍රීය ලේඛන කියන දෙකම ගොඩ නැගෙන්නේ නිර්මාණය වෙන්නේ එතකොට මොනවලින්ද? වාක්‍ය එකිනෙක එක් වෙලා. වාක්‍ය එකිනෙක එක් වෙලා තමයි ඒව නිර්මාණය වෙන්නේ. ඉතින් නිවැරදි වාක්‍ය නිවැරදි ලේඛනයට රුකුලකි. මේ හරියට අපි ලියන වාක්‍ය මේ නිවැරදි ලේඛනයට රුකුලක් උදව්වක් වෙනවා. එතකොට අපි ඒ සඳහා එහෙනම් මොනවද මේ කරන්න ඕන කියලා අපි මේ පාඩමේ විශේෂයෙන් කියලා දෙනවා. කාගෙද පුතේ මයික් එකක් ඔන් වෙලා සද්ද ඇහෙන්නේ අපිට? මට ඉතින් උගන්න නිලාවේ ඒවත් බලන්න වෙනවා. පුතේ සද්ද කරන්න එපා පාඩමට ඩිස්ටර්බ්. හරි. පාඩමේමු අපි මෙන්න මේ නිවැරදි වාක්‍ය රීති අපි ප්‍රගුණ කරන්න ඕන ඉගෙන ගන්න ඕන කියලායි මේ කියන්නේ. ඉතින් අපි දන්නවා වාක්‍යයක උක්තය සහ ආඛ්‍යාතය කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. උක්තය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනයෙන්ම තියෙනවා. උක්තේ බහු වචන නම් ආඛ්‍යාතයත් බහු වචන. ඒක අපි දන්නවා. ඉතින් මීට අමතරව මෙන්න මේ උක්තය සහ ආඛ්‍යාතය අතර තියෙන ව්‍යාකරණිකූල සම්බන්ධතාවයට අපි කියන උක්තාඛ්‍යාත පද සම්බන්ධය කියලා. ඉතින් ඒ වගේ මේ උක්තාඛ්‍යාත පද සම්බන්ධය ඇති වෙන්න විශේෂයෙන්ම ලිංග භේදය, වචන භේදය ආදී දේවල් බලපානවා. ඒක වචනද බහු වචනද, ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියන ඒවා බලපානවා. ඉතින් මෙන්න මේ දේවල් හරියට අපි ඉගෙන ගන්නවට වාක්‍ය රීති අවශ්‍ය වෙනවා. හරියට ඉගෙන ගන්නේ වාක්‍ය රීතීන් යටතේ තමයි මේ උත්තාඛ්‍යාත පද සම්බන්ධය
නිවැරදිව ගැලපෙන විදිහට වාක්‍ය නිර්මාණය කරන්න අපි මේකෙදී ඉගෙන ගන්නවා. ඔයා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත දෙයක් තවදුරටත් මතක් කිරීමක් තමයි මේ තියෙන්නේ. උත්තරක්‍යාත්පද සම්බන්ධ කියන ඒවා දන්න දෙයක්. හරි. එහෙනම් මලිත තමයි අපේ රෙජිස්ට්‍රේ දෙවනියට ඉන්නේ. මලිත මට ඊළඟ මේ පොඩි ඡේද දෙක ලස්සන අකුරෙන් නෙවෙයි ලස්සන හඬින් කියන්නේ. මලිත පුතා කියමු. මාධවිය ළමයි පේරි සෑදී ප්‍රධාන ශාලාව ඉදිරිපිට රැස්වූහ. එදින පාසලේ උදේ රැස්වීම මෙහෙයවීම භාරව තිබුණේ 8 ශ්‍රේණිය සිසු දැරියන්ටය. ආගමික වතාවත් වලින් අනතුරුව විදුහල්පතිතුමා සිසුන් ඇමතුවේය. ඉන්පසු එදින අදාළ විශේෂාංග ඉදිරිපත් කෙරිණි. එහිදී 8 ශ්‍රේණියේ ශිෂ්‍යයාව ගීතයක් ගායනා කළහ. ශිෂ්‍යයෝ කෙටි නාට්‍ය රඟ දැක්වූහ. සිසුන්ගේ දක්ෂතා අගය කරමින් කතා කළ පන්තිභාර ගුරුතුමිය සිසුන්ට තෑගි පිරිනැමුවාය. හරි පුතේ. අපි බලමු මේ මලිත කියපු කතන්දරේ දැන් කතන්දරයක් නෙවෙයි පාඩම කියුවේ. එතකොට ඒකේ කියනවා මොකද්ද වෙන්නේ මේ එකිනෙක වෙච්ච සිදුවීම් ටිකක් සීනුව නාද වුණා. ළමයි පේලි හැදිලා ප්‍රධාන ශාලාවට ආවා. පාසලේ උදාසන රැස්වීම විශේෂාංග ඉදිරිපත් කරන් තිබ්බේ 8 ශ්‍රේණියට මෙහෙවන්න. ඉතින් ආගමික වතාවත් ඉවරුණා. විදුහල්පතිතුමා සභාව අමතලා ශිෂ්‍යයාව අමතලා කියනවා කතා කරනවා. ඊට පස්සේ විශේෂාංග ඉදිරිපත් කරනවා. ඔයගොල්ලෝ දන්නවා උදෑසන සමිතියේ රැස්වීම දැන් නාමතකත් වෙන තරම් පාසල් නොතිබුණා නේද? ඉතින් මේ 8 ශ්‍රේණියේ ශිෂ්‍යයාව ගීතයක් ගායනා කළා. ශිෂ්‍යෝ කෙටි නාට්‍යයකට රඟ දැක්වුවා. ඉතින් මෙන්න මේ සිසුන්ගේ දක්ෂතා අගය කරලා පන්තිභාර ගුරුතුමිය තෑගි දුන්නා. ෂෝක් ඉස්කෝලේ නේ. පන්තිභාර ගුරුතුමිය තෑගි දෙනවා ළමයින්ට. ඒ මොනවා කියලා හිතමුකෝ අපි. එතකොට මෙන්න මේම නාමපද ටිකක් මෙන්න මේකින් එතකොට අපි හොයාගත්තා. අපි නෙවෙයි පාඩම නිර්මාණය කරපු අය. ඒකේ තියෙනවා සීනුව රැස්වීම ශිෂ්‍යයා වූ නාට්‍යයක් තෑගි. ළමයි විදුහල්පතිතුමා ගීතයක් දක්ෂතා පේලි. ශාලාව විශේෂාංග ශිෂ්‍යයෝ ගුරුතුමිය සිසුන් කියලා අන්න අර ඡේදෙ තිබ්බ වචන ටිකක් අපිට වෙනම දීලා තියෙනවා. අන්න ඒ ගැන විස්තරය කරනවා අපිට මලිතට පස්සේ ඉන්නවා චෙනුලි. චෙනුලි කියන්නේ බලන්න පුතේ හැදින්වීම එතන සාමාන්‍යයෙන් මේ පද හැඳින්වෙන්නේ නාම පද ලෙසය. එහෙත් නාම පදවල ස්වරූපය හා ඒවා යෙදෙන ආකාරය අනුව නාම පද විවිධ නම් වලින් නම් ලබයි. ඒ පිළිබඳ දැන ගැනීම නිවැරදි වාක්‍ය ලියීමේදී ඔබට ප්‍රයෝජනවත් වෙයි. චෙනුලි අපි බලමු උතර චෙනුලි මේ කියනවා මේ අපි උඩින් දුන්නු වචන වලට අපි නාම පද කියනවා කියලා. මොනවාද? සීනුව, ළමයි, ශාලාව කිව්වාම පණ ඇති නැති ඔක්කොම තියෙනවා. රැස්වීම, විදුහල්පතිතුමා, විශේෂාංග, ශිෂ්‍යයාව, ගීතයක්, ශිෂ්‍යයෝ, නාට්‍යයක්, දක්ෂතා, ගුරුතුමිය, තෑගි, පේලි, සිසුන්. ඔන්න ඔහොමනේ තියෙන්නේ. මේවා ඔක්කොම අර කතාවෙන් එකතු කරගත්ත නාම පද. ඉතින් මේ නාමපද වල ස්වරූපය සහ ඒවා යෙදෙන ආකාරය අනුව නාමපද විවිධ නම් ලබනවා. විවිධ නම් තියෙනවා නාමපද වලට. ඒ ගැන දැනගන්න අපිට නිවැරදි වාක්‍ය ලියනකොට මෙන්න මේ නාමපද තවදුරටත් අපි හඳුනා ගන්නවා කියන එක තමයි මේ ඉගෙන ගන්න. කොට විවිධ නාමපද තියෙනවා විවිධ නම් වලින් කියලා මේ නාමපද තවදුරටත් විස්තර කරගෙන බෙදාගෙන හඳුනා ගන්න යනවා වාක්‍ය රීතීන් ඇතුළේ. එහෙනම් ලිංග ભેදය කියලා මුලින් අපිට තියෙනවා. එතකොට ලිංග ભેදයේ කොටස ඉනුකි ඒකේ පුරුෂ ලිංග නාමපද වෙනකන් ටික කියන්න ලිංග ભેදය කියලා ඒ ඡේදය. ලිංග භේදයට අනුව නාමපදයක් පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග හෝ නපුංසක ලිංගයට අයත් වේ. කියන්නේ පුරුෂ ලිංග නාමපද පුරුෂ ලිංග නාමපද ළමයි, විදුහල්පතිතුමා, ශිෂ්‍යයෝ යන පුරුෂවාචී අර්ථයක් පළ කරන පද පුරුෂ ලිංග නාමපද වේ. ස්ත්‍රී ලිංග
ඒකත් කියන්න පුතේ. ශ්‍රීලිංග නාමපද ගුරුතුමී ශිෂ්‍යාවෝ යන පද ත්‍රිවාචී අර්ථයක් හඟවන නිසා ශ්‍රීලිංග නාමපද වෙයි. නපුංසක හරි. ලිංග නාම කියන්නේ ඉහත චුට්ටු කියන්නේ. ඉහත ඡේදයේ ඇතුළත් සීනුව ශාලාව ගීතයක් තෑගි පේලි ආදී අප්‍රාණවාචී බවක් හඟවන නාමපද නපුංසක ලිංග හෙවත් අචේතන ගණයේ නාමපද වේ. හරි. චූටි දෙයක් තිබ්බේ අපි බලමු. මේකේ ලොකු පාඩමක් නෙවෙයි මේ නාමපද උතකොට ලිංග ભેදය අනුව කොටස් තුනට බෙදපු හැටි. කොහොමද ලිංග ભેදය අනුව නාමපදයක් පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග හෝ නපුංසක ලිංගයට අයිති වෙන්නේ. පුරුෂ ලිංග නාමපදයන් නම් මොකද? මේ අපිට වේවල තිබ්බ ළමයි, විදුහල්පතිතුමා, ශිෂ්‍යයෝ මේ පුරුෂ වාචී අර්ථයක් පළ කරන්නේ ඉඳ ඒවට පුරුෂ ලිංග නාමපද කියලා කියනවා. පැහැදිලිනේ ඔය චූටි කාලේ ඉගෙන ගත්තේ. ස්ත්‍රී ලිංග නාමපද කිව්වම ගුරුතුමිය ශිෂ්‍යාවෝ කියන පද ස්ත්‍රී ලිංග අර්ථයක් පෙන්නනවා. ආයි වැරද්දක් නැහැ. ස්ත්‍රී ලිංග නාමපද විදියට ගත්තා. ඊළඟට නපුංසක ලිංග නාමපද. අර ඡේදයේ තියෙන සීනුව ශාලාව ගීතයක් තෑගි වගේ දේවල් මේවා අප්‍රාණවාචී බවක් නෙමේ අපිට පෙන්වන්නේ දැක්ක ගම. අන්නේ අප්‍රාණවාචී මෙන්න මේ නාමපද නපුංසක ලිංග නැත්තම් අචේතන ගණේ නාමපද විදියට සලකනවා. නපුංසක ලිංග එහෙම නැත්තම් අචේතන. අන නැහැ. මෙන්න මේ තාම සරල චූටි එකක් ඒකේ තිබ්බේ දා අපිට පොඩ්ඩක් වෙලාව තිබ්බනම් ඊට වඩා ওই ටිකත් අපිට කතා කරගන්න තිබ්බා. එතකොට වාක්‍ය රීති එකනේ දෙකේ තව විස්තර තියෙනවා. මේ එකේ තියෙන ලිංග ભેදය. හරි ලේසි. පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග කියලා කොටස් තුනට බෙදුවා. ඒක මේ තියෙන්නේ ලිඛිත අභ්‍යාසයේ තියෙනවා. ඒ පළවෙනි කොටස පාඩම ඉවර නෑ. මේකේ පොඩි කොටසක් අපි ඉවර. ඉතින් මේක අපි පන්ති වෙලා කරලා වෙලාව ගත කරගන්න එක අපරාධිනේ නේද? මේ වචන ටික ඔයාට පුළුවන් ගෙදෙද්දි හෝම්වර්ක් එකක් විදියට ලිඛිත අභ්‍යාසය කියලා මේ පළවෙනි එක එහෙම කරන්න. එතකොට ඊළඟට තියෙනවා මෙන්න මේ කොටස අපිට කියවන්න තියෙන්නේ දනුජ පුතා තද කළු අකුරින් දැක්වෙන කියන තැන ඉඳන් කියවන්නේ ටික තනුජ ඔයාට ඇහෙනව නේද? තනුජ පුතා ඇහෙනව නේද මාව? ඔව් සර් ඇහෙනවා. එහෙනම් මෙන්න මෙතන ඉඳන් කියවුද පාඩම තද කළු අකුරින් දැක්වෙන කියන තැන ඉඳන් මම highlight කරලා තියෙන්නේ. හරි සර්. තද කළු අකුරින් දැක්වෙන පද කෙරෙහි අවධානය යොමු කරමින් පහත වාක්‍ය විමසා බලන්න. සීනුව නාද විය. විශේෂාංග ඉදිරිපත් විය. විදුහල්පතිතුමා සිසුන් ඇමතුවේය. ගුරුතුමිය සිසුන්ට තෑගි පිරිනැමුවාය. ශිෂ්‍යාවෝ ගීතයක් ගායනා කළහ. ශිෂ්‍යාවෝ කෙටි නාට්‍යයක් රඟ දැක්වූහ. ඒ වාක්‍යවල උක්ත වශයෙන් යෙදී ඇති සීනුව විශේෂාංග යන පද අප්‍රාණවාචී බවක්ද විදුහල්පතිතුමා ශිෂ්‍යයෝ යන පද පුරුෂවාචී බවක්ද ගුරුතුමිය ශිෂ්‍යාවෝ යන පද ස්ත්‍රීවාචී බවක්ද හඟවයි. ඒ අනුව වාක්‍යවල ආඛ්‍යාතයේ අවසාන ක්‍රියාපදයේ වෙනසක් තිබේදැයි සසදා බලන්න. හරි පුතේ අපි ඒ ටික බලමු. හොඳයි. තනුජ කියපු ටික අපි තද කළු අකුරින් දැක්වෙන පද කෙරේ අවධානය යොමු කරලා වාක්‍ය විමසලා බලන්න. සීනුව නාද වියන්න තද කළු අකුරෙන් සීනුව තියෙනවා. විශේෂාංග ඉදිරිපත් විය. විශේෂාංග විදුහල්පතිතුමා සිසුන් නැමතුවේය. අන්න විදුහල්පතිතුමා ඇමතුවේ කවුද? සිසුන්. ගුරුතුමිය සිසුන්ට තෑගි පිරිනැමුවාය. තෑගි පිරිනැමුවාය කවුද? ගුරුතුමිය. ගීතයක් ගායනා කළහ කවුද? ශිෂ්‍යයෝ. ශිෂ්‍යාව. කෙටි නාට්‍යයක් රඟ දැක්වූ ශිෂ්‍යයෝ. අන්න තද කළු අකුරින් තියෙන දේවල් ගැන වැඩි අවධානය යොමු කරමු අපි. එතකොට
ඒ වාක්‍යවල උක්තය විදිහට දීලා තියෙනවා සීනුව. ඒ වගේම විශේෂාංග කියන පද අප්‍රාණවාචී ඒ වගේම පණ නැහැ වගේම ඒවා මේ අප්‍රාණවාචී නාමපද ටිකක් තමයි යන්නේ තද කළු අකුරෙන් ඉතිරි තියෙන්නේ. ඒ වගේම විදුහල්පතිතුමා ශිෂ්‍යෝ කියන්නේ පුරුෂවාචී ඒකත් ඔයාලට තේරෙනවා. ගුරුතුමිය ශිෂ්‍යයා වූ කියන්නේ ස්ත්‍රීවාචී පද. ඉතින් අන්න ඒකට අනුව කියනවා වාක්‍යවල ආඛ්‍යාතේ නැත්නම් අවසාන ක්‍රියාපදේ වෙනසක් වෙලාද කියලා බලන්න කියලා. මොකද්ද මේ තිබේදයි සසදා බලන්න. මොකද්ද කියන්නේ? අර ස්ත්‍රීවාචී වල ගුරුතුමිය ශිෂ්‍යයා වූ කියන ඒවල වෙනසක් වෙලා තියෙනවා. නේද? මොකද්ද? ගුරුතුමිය පිරිනැමුවාය කියනවා ශිෂ්‍යයා වූ ගායනා කළහ කියලා තියෙනවා. පැහැදිලිනේ ඒකේ එතකොට මේ අප්‍රාණවාචී වගේම ප්‍රාණවාචී නාමපද ගැන විශේෂයෙන් සඳහන් කරනවා. පුරුෂවාචී එකට ආඛ්‍යාතයක් පුරුෂවාචී විදිහටත් ස්ත්‍රීවාචී වට ආඛ්‍යාතේ ස්ත්‍රීවාචී විදිහට තියන්න ඕන කියලා තමයි මේ සරලව කියන්නේ. ඊළඟ පිටුවට යන්නේ ඉස්සෙල්ලා පුතේ මට විනාඩියක් දෙන්න මම විනාඩියකින් පටන් ගන්නම්.
හරි පුතාලා අපි බලමු දැන් මේ විශේෂ අපිට තියෙන වාක්‍ය රීති එක කියන පාඩමේනේ අපි ඉන්නේ. ඒකේතොට ලිංග භේදය යටතේ ටික කතා කරලා අපි ලිඛිත අභ්‍යාසය ඔයාලට හෝම්වර්ක් වලට කරන්න. ඊට පස්සේ මෙන්න මේ කියපු වාක්‍ය ටික අපි බැලුවා. සීනුව නාදවිය විශේෂාංග ඉදිරිපත් විය විද්වාල්පතිතුමා සිසුන් නැමතුවේ ගුරුතුමිය සිසුන්ට තෑගි පිරිනැමුවා ශිෂ්‍යයා වූ ගීතයක් ගායනා කළහ. ශිෂ්‍යෝ කෙටි නාට්‍යයක් රඟ දැක්වුව කියන උදාහරණ ටික අරගෙන ඒ වාක්‍යවල උත්තේ වශයෙන් යෙදিলা තියෙන සීනුව ගත්තොත් එහෙම ඒ වගේම විශේෂාංග කියන ඒවා ගත්තොත් එහෙම අප්‍රාණවාචී බවක් ඒවල තියෙනවා. ඒ වගේම විද්වාල්පතිතුමා ශිෂ්‍යෝ කියන ඒවා පුරුෂවාචී බවක්. ගුරුතුමිය ශිෂ්‍යාව කියන්නේ ස්ත්‍රීවාචී බවක් පෙන්වනවා. ඉතින් ආඛ්‍යාතය එතකොට ඒවාට ගැළපෙන විදිහට වෙනස් වෙලා තියෙනව නේද කියලා අපිට හොඳට පේනවා. සීනුව නම් නාදවිය අප්‍රාණවාචීනේ විශේෂාංග ඉදිරිපත් විය. විද්වාල්පතිතුමා පුරුෂ ලිංගයි එතකොට ඇමතුවේ. ගුරුතුමිය ස්ත්‍රී ලිංගයි ඒකින්ද පිරිනැමුවාය. ශිෂ්‍යයා වූ ස්ත්‍රීලිංගයි හැබැයි බහුවචනයි ඒක උන්ද ආඛ්‍යාතයේ ස්ත්‍රීලිංග පුරුෂලිංග කියලා ප්‍රශ්නයක් නැහැ බහුවචනෙම කළහ කියලා කියනවා. ශිෂ්‍යයෝත් පුරුෂලිංග වුණාට බහුවචනයි ආඛ්‍යාතයේ උඩකොට රඟ දැක්වූහ කියලා අන්න උඩකොට තියෙන බහුවචන ආඛ්‍යාත තියෙන. ඉතින් මේ විදිහට ආඛ්‍යාතේ වෙනසක් තියෙනවද කියලා තමයි මේ බලන්න කියන්නේ. වෙනසක් තියෙනවා කියලා ඔයාට පේනවා. ඊළඟ ඡේදේ කවුද පුතේ කියවන්න ඉන්නේ ඊළඟට දරුච කිව්වා ලිතුමි ඉන්නේ. ලිතුමි මට කියන්න පුතේ මේ 107 පිටුවේ පොඩි ඡේද දෙකක් කියවන්න බලන්න. නපුංසක නිර්වචන අයත් සීනුව විශේෂාංග යන පද අතරින් සීනුව යන්නෙන් එකක් හැඟවෙන අතර විශේෂාංග යන්නෙන් එකකට වඩා වැඩි බව හැඟවයි. එහෙත් ඒ වෙනස අනුව වාක්‍යයේ අවසාන ක්‍රියාව වෙනස් වී නැත. ස්ත්‍රීලිංගයට අයත් ගුරුතුමිය යන පදය හා පුරුෂ ලිංගයට අයත් විදුහල්පතිතුමා යන පදය සමග යෙදී ඇති අවසාන ක්‍රියා පිළිවෙලින් පිරිනැමුවාය ඇමතුවේය වේ. ඒවායේ ස්වරූපය උක්ත පදයේ ලිංග භේදය අනුව වෙනස් වී ඇති බව ඔබට පැහැදිලි වනු ඇත. හරි පුතේ. අපි බලමු මේ කියපු ඡේද දෙක මේ වාක්‍ය රීති ගැන තියෙන්නේ. අර නපුංසක ලිංගයට ඒ කියන්නේ අප්‍රාණවාචී නැත්තම් අචේතනික මෙන්න මේවට අනුව තියෙන සීනුව විශේෂාංග කියන පද එකක් හරි එහෙම නැත්තම් එකකට වැඩියෙන් හරි හැඟෙව්වත් ඒවා අප්‍රාණවාචී හින්දා වාක්‍යයේ අවසාන ක්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. සීනුව කිව්වත් විශේෂාංග කිව්වත් මේවා කන නැති දේවල් හින්දා අපි දන්නවා විශේෂයෙන්ම රීතියක් තියෙනවා අප්‍රාණවාචී උක්තයක් ඒක වචනුවත් බහුවචනුවත් ආඛ්‍යාතය ඒක වචනයෙන් තැබිය යුතුයි කියලා අපිට රීතියක් තියෙනවා. ඒකයි මතක් කරන්නේ. අප්‍රාණවාචී හින්දා ඒක වචන උනත් බහුවචන උනත් උක්තය ආඛ්‍යාතේ ඒක වචනයි. අපි සරලව ගත්තොත් උතේ ගස් සුළඟට සෙලවෙයි කියලා කියන්නේ ගස සුළඟට සෙලවෙයි කියලා කියන්නේ ගස් කිව්වත් ගස කිව්වත් දෙකම සෙලවෙයි. ආඛ්‍යාතේ ඒක වචනයි මොකද අප්‍රාණවාචී හින්දා. ඈතදීනේ අන්න ඒක තමයි මේ ඔය ඡේද කිව්වේ. ඊට ඊළඟ ඡේද තිබ්බ ලිතුමි කියපු ස්ත්‍රීලිංගයට අයත් ගුරුතුමිය කියන පදය පුරුෂ ලිංගයට අයත් විදුහල්පතිතුමා කියන පදයට එක්ක බලුවාම ගුරුතුමිය පිරිනැමුවාය වෙනවා විදුහල්පතිතුමා ඇමතු වේ වෙනවා. අන්න ඒ වගේ උතකොට ස්වරූපය උක්ත පදේ ලිංග ભેදය අනුව වෙනස් වෙලා තියෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා. උක්තයට අනුව ආඛ්‍යාතය නිර්මාණය වෙන හැටි. හරි. අපි බලමු උතකොට ඊළඟ ඡේද.
එතකොට ලිතුගිට පස්සේ අපිට කියන්න ඉන්නේ තරුණ පුතා ඊළඟ පොඩි ඡේද දෙකකට කියවන්න. ශිෂ්‍යාව යන පදයට නේද සර්? නෑ එතන තියෙනවා ඡේද දෙකයින් ලිතුගි ශිෂ්‍යාවෝ කියන පදයක් නෑ. ශිෂ්‍යාවෝ කියන තැන එක. ශිෂ්‍යාව යන පදයේ ස්ත්‍රී ලිංගයට හා ශිෂ්‍යාව යන පදයේ පුරුෂ ලිංගයටද අයත් වන නමුත් ඒවා සමග යෙදුණු අවසාන ක්‍රියාපදයේ ස්වරූපය එකී ලිංග භේදයේ පදනම් කරගෙන වෙනසකට භාජනය වී නැති බවද පැහැදිලිය. මේ කරුණු විමසා බැලීමේදී පෙනී යන්නේ වාක්‍යයක් සකස් වීමේදී ලිංග භේදය පමණක් නොව ඒක වචන බහුවචන භේදයේද බලපාන බවයි. ඒ පිළිබඳ තවදුරටත් විමසා බලමු. ඡේදයෙන් උපුටාගත් පහත වචන ගොනු විමසන්න. සීනුව රැස්වීම ශාලාව විදුහල්පතිතුමා ගුරුතුමිය ගීතයක් ළමයි පේලි වතාවත් සිසුන් විශේෂාංග දක්ෂතා ශිෂ්‍යයෝ තෑගි. හරි දැන් බලමු ටික. දැන් අර කලින් දුන්නු උදාහරණ වලින්මයි මේ විස්තර කරන්නේ. ශිෂ්‍යාව කියන පදය ස්ත්‍රී ලිංගයට අයිති, ශිෂ්‍යයෝ කියන එක පුරුෂ ලිංගයට අයිති. හැබැයි ඒව අවසාන ක්‍රියාවේ ස්වරූපයේ ලිංග භේදය පදනම් කරගෙන වෙනසකට භාජනය වෙන්නේ නැහැ. ඇයි දෙන්නම බහුවචනෙින්ද ශිෂ්‍යාවොත් ආඛ්‍යාතය කළ වෙනවා, ශිෂ්‍යයොත් රඟ දැක්වුව වෙනවා බහුවචන ආඛ්‍යාතයක් නිසා. අන්න ඒකත් රීතියක් විදියට අපි මතක තියාගන්න ඕන. ඉතින් අන්න ඒකෙදි වාක්‍ය ගැලපීමේදී උතකට ලිංග ભેදේ විතරක් නෙවෙයි වචන ભેදේ කියන්නේ ඒක වචන බහුවචන ભેදයක් බලපානවා කියන එක අපි දන්නවා. තව අපි විස්තර කරලා විමසලා බැලුවොත් මේ ඡේදෙන් ගත්ත අනිකුත් වචන ගත්තත් ඔයාට උතකොට සීනුව කිව්වාම රැස්වීම ශාලාව විදුහල්පතිතුමා ගුරුතුමිය ගීතයක් ළමයි පේලි වතාවත් සිසුන් විශේෂාංග දක්ෂතා ශිෂ්‍යාවෝ තෑගි කියන නාමපද මෙහෙම අපිට වෙන් කරලා උතකොට ගන්න පුළුවන්. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග විදිහට නපුංසක ලිංග විදිහට වෙන් කරලා ගන්න පුළුවන්. පැහැදිලි. හරි. ඊළඟට මේ කපාට කොටුවේ තියෙන කොටස ඊළඟට කියන්න ඕනේ නම් අරණි තමයි කියන්නේ. පැරණි ව්‍යාකරණය අනුව නපුංසක ලිංග ලෙස හැඳින්වෙනුයේ අප්‍රාණවාචී හෙවත් අචේතනයේ ගණයේ නාම පදයි. සිංහල භාෂාවේ ලිංග භේදය දැකිය හැක්කේ ප්‍රාණවාචී නාමයන්හිය. එනම් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග වශයෙනි. වර්තමානයේ ප්‍රාණවාචී පද පමණක් ඒ යටතේ වර්ගීකරණය කෙරෙන අතර අප්‍රාණවාචී පද ලිංග භේද යටතේ වර්ගීකරණය නොකරේ. ප්‍රාණවාචී හෙවත් අචේතනය සහ අප්‍රාණවාචී හෙවත් අචේතන යන වර්ගීකරණයට අනුව අචේතන ගණනයට ඇතුළත් කෙරුණේ පැරණි ව්‍යාකරණයේ නපුංසක ලිංග ලෙස හැඳින්වෙන නාමයි. අපි බලමු පුතේ ඒ අරණි අපිට කියෙන්නේ ඡේදයේ පැරණි ව්‍යාකරණය අනුව ඉස්සර භාවිතා කරපු ව්‍යාකරණය අනුව නපුංසක ලිංග කියලා හැඳින්වුවේ මේ අප්‍රාණවාචී නැත්නම් අචේතන නාම පදයි. ඉතින් සිංහල භාෂාවේ මේ ලිංග ભેදයක් දකින්න පුළුවන් ප්‍රාණවාචී නාම පදවල සාමාන්‍ය. ඒ කියන්නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියන එකේ තමයි ලිංග ભેදය හරියටම දකින්න පුළුවන්. හැබැයි වර්තමානයේ මේ ප්‍රාණවාචී පද විතරක් නෙවෙයි වර්ගීකරණය කරනකොට අප්‍රාණවාචී පදත් ලිංග ભેදය යටතේ වර්ගීකරණය කරන්නේ නැහැ. මොකද ප්‍රාණවාචීවත් සචේතන සහ අප්‍රාණවාචීවත් අචේතන කියන පද මේ වර්ගීකරණය අනුව අචේතන ගණයටම අයිති වෙන හින්දා පැරණි ව්‍යාකරණේ නපුංසක ලිංග කියලා අපි හැඳින්වුවට බයි බලමු. දැන් අපි ඒක වෙන් කරගන්න හැටි නාමපද සචේතන අචේතන කියලා බෙදනවා. ආයි නපුංසක ලිංග කියලා එක බෙදන්නේ නැහැ. සචේතන එක තමයි පන තියෙන එක ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියලා බෙදා ගන්නවා. පන නැති ඒවා අචේතන කියලා කියනවා.
පැහැදිලි දුවේ නාමපද කොටස් දෙකකටයි දැන් හරියටම බෙදන්නේම සචේතන සහ අචේතන. සචේතන පන තියෙන එක ඇතුලේ ස්ත්‍රීලිංග පුරුෂලිංග කියලා බෙදා ගන්නවා. පැහැදිලි දුවේ වර්ගීකරණය චුට්ටක් ඔළුවේ මතක තියාගන්න ඕන. මේ නාමපද අද කොටස් දෙක බෙදෙන්නේ සචේතන අචේතන කියලා. සචේතන නැවත ස්ත්‍රීලිංග පුරුෂලිංග කියලා බෙදෙනවා කියන එක මතක තියාගන්න ඕන. අපි අර ඒ පුරුෂ ભેදයෙන් පස්සේ දැන් මේ වචන ભેදයට එනවා. හරි? වචන ભેදේ ඒ කුසතකොට කියන්න ඕන අවිෂ්ක පුතා වචන ભેදේ මේ ඡේද දෙකක් විතර කොටස් කියන්නේ. නාමපද කොටස් දෙකකි. එක වචන නාමපද. පුරුෂමය යන පදේ එක් කෙනෙකුද සීනෝ යන පදයෙන් එක් දෙයක්ද කියවන බැවින් ඒවා ඒකවචන නාමපදයි. බහුවචන නාමපද. ශිෂ්‍ය යන පදයෙන් එක් කෙනෙකුට වැඩි දෙනෙකුද විශේෂාංග යන පදයෙන් එක් දෙයකට වැඩි දෙයක්ද හැඟවෙන බැවින් ඒවා බහුවචන නාමපදයි. පාද දැක්කන පද ඇසුරින් ඒකවචන හා බහුවචන ભેදය තවදුරටත් හඳුනාගත හැකිය. හරි. අපි බලමු මේ කොටස වචන ભેදය පොඩි දෙයක් මෙතන තියෙන්නේ වචන ભેදය කියන්නේ ඒක වචන බහු වචන නේද ඒක වචන නම් එක්කෙනෙක් ගැන කියවෙනවා පණ ඇතිව පණ නැති ඒවා ඒක වචන වෙනවා බහු වචන වෙනකොට ශිෂ්‍යෝ කියන පදයෙන් එක්කෙනෙක්ට වැඩි කෙනෙක් ගැන කියවෙනවා විශේෂාංග කියලා පදයෙන් උතකොට එක දෙයකට වැඩි දෙයක් ගැන කියවෙනවා බහු වචන නාමපද විදියට. ඉතින් ඒක වචන බහු වචන විදියට කොටස් දෙක බෙදෙනවා. ඒක හරි පැහැදිලි. ඔයගොල්ලෝ 4 5 ඉගෙන ගත්ත පොඩි පාඩමක් මේක. නැවත මතක් කරන්න. එහෙනම් තිසාන් මට ඒ වගුවක් කියන්නේ ඒක වචන නාමපද බහු වචන නාමපද කියන එක. ඒක වචන නාමපද දක්ෂයා ඇතා ගැහණිය රට තෑග්ග බහුවචන නාමපද දක්ෂයෝ ඇත්තු ගැහැණු රටවල් තෑගි. හරි හොඳයි. අනුපතේ ඒක වචන සහ බහු වචන එකක් ගැන කියවෙනවා නම් ඒක වචනයි ගොඩක් එකකට වැඩි සංඛ්‍යාවක් ගැන කියනවා නම් බහු වචනයි. පැහැදිලිනේ ඔකනේ සරල තේරුම නේද? එතකොට දක්ෂතා කිව්වොත් බහු වචන දක්ෂයා කිව්වොත් බහු වචනේ දක්ෂයෝ. ඇතා කිව්වොත් බහු වචනේ ඇත්තු. ගැහැණිය කිව්වොත් බහු වචනේ ගැහැණු. රට කිව්වොත් රටවල්. තෑග්ග කිව්වොත් තෑග්. පැහැදිලිව සරල විදිහටම මේ ඒක වචන බහු වචන හඳුන්වලා තිනවා. ගොඩාක් විස්තර කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් ඒකේ ලිඛිත අභ්‍යාසය ඔයා ගෙදෙද්දි කරන්න ඕන හෝම්වර්ක් එකක් විදිහට. හිස්තැන් සුසු ඒක වචන පද බහු වචන පද යොදන්න කියලා තියෙන්නේ. ඒක කරන්න පුළුවන්. ඊළඟට අපිට කොටසක් තව තියෙනවා මෙන්න මේක. උක්ත අනුක්ත ඊළඟට උක්ත පදයට අනුව ආඛ්‍යාතයේ තියන්න ඕන කතාව තමයි ඊළඟට කියන්නේ. ඒක අපි එහෙනම් චෙනුල් කිව්වේ නෑ නේද පුතේ අපිට අද පාඩම? නෑ සර්. චෙනුල් කියවන්නේ ඊළඟ කොටස වාක්‍යයක අවසාන ක්‍රියාව හා වාක්‍යයක අවසාන ක්‍රියාව හා සම්බන්ධ වන උක්ත පදයේ ලිංග භේදය හා වචන භේදය අනුව අවසාන ක්‍රියාපදයේ ස්වරූපයද වෙනස් වෙයි. පහත සඳහන් නිදසුන් දෙස බැලීමෙන් එය හඳුනාගත හැකිය. ශිෂ්‍යයා ගීයක් ගයයි. ශිෂ්‍යාව ගීයක් ගයයි. ශිෂ්‍යයා ගීයක් ගැයුවේය අතීත කාලය. ශිෂ්‍යාව ගීයක් ගැයුවාය අතීත කාලය. ශිෂ්‍යයෝ ගී ගයති. ශිෂ්‍යාවෝ ගී ගයති. ශිෂ්‍යයෝ ගී ගැයුවෝය. ශිෂ්‍යාවෝ ගී ගැයුවෝය. ශිෂ්‍යයා ගීයක් ගයන්නේය අනාගත කාලයේ. ශිෂ්‍යාව ගීයක් ගයන්නීය අනාගත කාලයේ. ශිෂ්‍යයෝ ගී ගයන්නෝය. ශිෂ්‍යාවෝ ගී ගයන්නෝය. අතීත කාලයෙහි හා අනාගත කාලයෙහි ක්‍රියාපදවල දක්නට ලැබෙන වෙනසද නිවැරදි වාක්‍ය ලිවීමේදී සැලකිල්ලට ගත යුතු වෙයි. හොඳයි පුතේ කියපු ටික අපි බලමු. කවුද අපිට චනුල් කිව්වේ? චනුල් කියපු කොටස මේ වාක්‍යයක
අවසාන ක්‍රියාවත් එක්ක සම්බන්ධ වෙන උක්ත පදේ ලිංග ભેදයේ වචන ભેදය අනුව අවසාන ක්‍රියාවේ ස්වරූපය වෙනස් වෙනවා කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කොහොමද කියලා බලමු. උක්ත පදේ ලිංග ભેදය අනුව තමයි වචන ભેදය අනුව තමයි අවසාන ක්‍රියාවේ ස්වරූපය වෙන්නේ. ශිෂ්‍යයා කිව්වොත් එයා ඒක වචනයි පුරුෂ ලිංගයි ලියක් ගයයි ගීයක් ගයයි කියලා කියතේ. ශිෂ්‍යයා වර්තමාන කාලයෙන් එහෙම එකම ආඛ්‍යාතයේ යොදන්න පුළුවන්. ශිෂ්‍යයාව ඒක වචනයි ස්ත්‍රී ලිංග වුණත් වර්තමාන කාලයෙන් ගයයි කියලාම කියන්න පුළුවන්. හැබැයි අතීත කාලෙට ගියාම එහෙම බෑ. ශිෂ්‍යයා ගීයක් ගැයුවේ කියලායි අපිට කියන්න වෙන්නේ. ගායනා කළා කියන එක. අතීත කාලෙන් උතර ශිෂ්‍යයාවත් ගීයක් ගැයුවාය කියලා අතීත කාලෙන් අපිට කියන්න පුළුවන්. ශිෂ්‍යයාව නම් ගැයුවාය, ශිෂ්‍යයා නම් ගැයුවේ. ශිෂ්‍යයෝ කිව්වම බහුවචනයි. එතකොට පුරුෂයෙක් එතෙන්දී අවශ්‍ය නැහැ. බහුවචන ආඛ්‍යාතේ ගයති කියලා ගන්න පුළුවන්. ශිෂ්‍යයාවොත් කී ගයති කියලාම තමයි කියන්න වෙන්නේ. ආඛ්‍යාතේ බහුවචනයි. ඒකට අනුව ආඛ්‍යාතේ. ඊළඟට ඒක වචනෙන් තියෙනවා ශිෂ්‍යයා ගීයක් ගයන්නේ අනාගත කාලේ. ශිෂ්‍යයාව ගීයක් ගයන්නේ ඒ අනාගත කාලෙමයි. පුරුෂ ભેදය අනුව ඒක කියන්නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග අනුව ආඛ්‍යාතේ වෙනස් වෙනවා. බහුවචනෙන් වුණාම වෙනසක් නැහැ. ශිෂ්‍යයෝ කිව්වා ශිෂ්‍යාවෝ කිව්වත් ගයන්නෝය කියලාම තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේක පැහැදිලි ඔයාට අතීත කාලේ අනාගත කාලේ ක්‍රියාපදවල තියෙන වෙනස නිවැරදිව අපි තේරුම් ගන්න ඕන. අතීත කාලෙන් අනාගත කාලෙන් ක්‍රියාපදවල තියෙන වෙනස කොයි ආකාරයෙන්ද කියලා අපේ පාඩමෙන් තේරෙනවා. ඒකේ ලිඛිත අභ්‍යාසය. අන්න ඒක හොඳ එකක්. ලිඛිත අභ්‍යාසය 1 සහ 2 පහළ දැක්වෙන ක්‍රියාපද යොදා වාක්‍ය බැගින් නිර්මාණය කරන්න කිව්වහම අන්න ඒක හොඳයි අපිට කරන්න. බලති කිව්වොත් කොහොමද ආඛ්‍යාතේ බලති වෙන්න නම් බහුවචන උක්ත පදයක් තියෙන්න ඕන. අපි හිතමු ක්‍රීඩකයෝ ධාවන පතය දෙස බලති. අන්න ක්‍රීඩකයෝ නම් බලති කියන්න පුළුවන්. අන්න ඒ ආකාරයෙන් වර්තමාන කාලේ අතීත කාලෙත් තියෙනවා කීවාය කියලා, දල්වයි කියලා. අන්න ඒ වලට මෙන්න මේ වාක්‍ය වලට මේවා දාලා අපි මේක දැන් චුට්ටක් කරමු. අර කලින් ඒවා ටික ඔයාලට හෝම්වර්ක් වලට කරන්න පුළුවන්. ලිඛිත අභ්‍යාස 1 මම ඊළඟට එක්කෙනාගෙන් අහනවා. ඒවා දාලා කරන්න පුළුවන් ඒවා. මේක මේ වාක්‍ය නිර්මාණය කරන මේක හොඳට තේරුණාද කියලා බලන්න පුතාලා. එහෙනම් මේ 110 පිටුවේ අවසානයේ තියෙන පහත දැක්වෙන ක්‍රියාපද මේ දැක්වෙන ක්‍රියාපද යොදලා ඔයා එතකොට වාක්‍ය නිර්මාණය කරන්න ඕන. එක්කෙනාගෙන් මම අහනවා. ඒකිට දැන් අපි පටන් ගමු. එක පොඩි දෙයක් තියෙන්නේ මේ එකයි පල්ලේක නේද? ඔව් පුතේ අන්තිමටම තියෙන එක. මෙන්න මම මේ ඉරිගහනේ පහත් දැක්වෙන ක්‍රියාපද යොදා වාක්‍ය බැගින් නිර්මාණය කරන්න. බලති කියන එකට වාක්‍යයක්, කියවයි කියන එකට වෙත්වා කියන එකට, කලේය කියන එකට, දල්වයි කියන එකට, නැරඹීවි කියන එකට, පැටේ කියන එකට. මෙන්න මේවා දාලා මේ ක්‍රියාපද විදිහට මේවා දාලා වාක්‍ය නිර්මාණය කරන්න. ආඛ්‍යාතය තමයි වාට උතකට ඔය පෙන්නන්නේ. 10ක් තියෙන විනාඩි 10ක් ඇති අපි කරමු. ඔයාගේ ව්‍යාකරණ පුතේ මේ වැඩේ කරන්න.
ඉවරයි.
පුතාලා වෙලාව ඇති අපි වාක්‍ය ටික බලමු. කල්ලානේ තියෙන්නේ මොකක්ද? සර් තව වාක්‍ය 3යි තියෙන්නේ චුට්ටක් ඉන්න සර්. හරි පුතේ හරි. තුන ලියන්නකෝ ඒ තුනත්. හරි සර්. හරි සර්.
සමාවෙන්න පුතේ මගේ මයික් එක ඔෆ් වෙලා මගේ අතින් මම මේ කතා කරනවා ගාලා. දැන් මේ මම උදාහරණ වාක්‍ය ටිකක් මේකේ ලිව්වා. දැන් එක එක්කෙනාගෙන් මම අහනවා ඔයගොල්ලෝ මොනවද ලිව්වේ කියලා. බිනුරි මොකද්ද පුතේ බලති කියන එකට ලිව්වේ? ඔහු උනන්දුවෙන් කැලය දෙස බලති. ඔහු උනන්දුවෙන් කැලය දෙස බලති. හරි. එතකොට ඒක හරි පුතේ. මම තව අයගෙන් ඊට පස්සේ අහනවා වෙනත් උත්තර. මලිත ඔයා මොකද්ද කියවයි කියන එකට ලිව්වේ? ඔහු උනන්දුවෙන් පොත කියවයි. ඔහු උනන්දුවෙන් පොත කියවයි. ඔහු කිව්වොත් බහුවචනයි පුතේ. කියවයි කියන්නේ මේක ඒක වචන ආඛ්‍යාතයක්. ඒකින්ද පුතේ ඔහු කියන්න බෑ. ඔහු කියලා ඔයාට කියන්න පුළුවන්. ඔහු කිව්වොත් වරදිනවා පුතේ ඒකයි ආ. ඒක වචන ආඛ්‍යාත කියන්නේ. හරි ආඛ්‍යාත ඒක වචනෙන්ද ක්‍රියාව කරන කෙනත් ඒක වචනෙන් හදාගන්න. Thank you sir. චෙරුලි කියන්නේ වෙත්වා කියන එකට මොකද්ද ඔයා ලිව්වේ? සියල්ලෝ සුවපත් වෙත්වා. සියල්ලෝ සුවපත් වෙත්වා. ඒ චෙරුලිද කිව්වේ? හවස මම තමයි. ඔයාද? ඒ හඬ වෙනස් වෙලා අපිට හරි. එහෙනම් භූෂණ නෑනේ අද. ඉනුකි කියන්නේ කීවාය කියන එකට වාක්‍යයක්. නංගී ඇගේ ලකුණු සිනාමුසුව කීවාය. නංගී ඇගේ ලකුණු සිනාමුසුව කීවාය. ෂෝක්. හොඳයි. එතකොට දනුජ කියන්න පුතේ කලේය කියන එකට වාක්‍යයක් කියන්න. ගෝවියා කඩිසර ගමනින් කුඹුරට පියමන් කළේය. ලස්සනයි. ගෝවියා කඩිසර ගමනින් කුඹුරට පියමන් කළේය. හොඳයි. එතකොට ලිතුමි කියන්න පුතේ දල්වයි කියන එකට වාක්‍යයක්. අම්මා සන්ධ්‍යාවේ පහන් දල්වයි. අම්මා සන්ධ්‍යාවේ පහන් දල්වයි. ඔව් හොඳයි. එතකොට දිල්නුක කියන්න පුතේ නැරඹීමි කියන එකට වාක්‍යයක්. මම රූපවාහිනියෙහි වැඩසටහනක් නැරඹීමි. අන්න හරි මම රූපවාහිනී වැඩසටහනක් නැරඹීමි. හොඳයි. එතකොට අරණි කියන්න මට නැටුවෝය කියන එකට වාක්‍යයක්. ශිෂ්‍යාව සුන්දර නර්තනයක් නැටුවෝය. ශිෂ්‍යාව සුන්දර නර්තනයක් නැටුවෝය. හොඳයි. ඊළඟට අවිෂ්ක කියන්න පුතේ මට වැටේ කියන එකට වාක්‍යයක්. අම්මාගේ ලස්සන වීදුරු මල් බඳුන පහළට වැටේ. අම්මාගේ ලස්සන වීදුරු මල් බඳුන පහළට වැටේ. ලස්සනයි. හොඳයි. එතකොට තිසාන් කියන්න බලන්න පුතේ වඩිති කියන එකට වාක්‍යයක්. වඩිති බණ දේශනාව ඉවර වූ පසු හාමුදුරුව පන්සලට වඩිති. බණ දේශනාව ඉවර වූ කියන තැනට අපි පොඩ්ඩක් හදාගමු. අවසන් වූ කියලා හදුවොත් ලස්සනයි පුතේ. වාක්‍යය හරි. අවසන් වූ පසු හාමුදුරුවෝ පන්සලට වඩිති. හොඳයි. එතකොට ඒ අපිට channel නේද කිව්වේ? sorry channel නේද කිව්වේ පුතේ? තිසාන් සර්. sorry තිසාන් කිව්වේ තිසාන්. දැන් channel ට තියෙන්නේ ඊළඟට ආයි මුල ඉඳන් බලති කියන එකට පුතා එකක් කියන්නේ. channel ශිෂ්‍යෝ පාර දෙස බලති. ශිෂ්‍යෝ පාර දෙස බලති. හොඳයි. ගණිත ඔයා කියන්නේ කියවයි කියන එකට ගණිත පුතා ඉන්නවනේ ක්ලාස් එකේ අපේ. අම්මා නවකතා පොත කියවයි. කවුද පුතේ ඇහුන්නේ? අම්මා නවකතා කියවයි. අම්මා නවකතා පොත කියවයි. ළමයා ළමයා නවකතා පොත කියවයි. හරි. එතකොට නුයිනි කියන්න මට වෙත්වා කියන එකට වාක්‍යයක්. සියලු ශ්‍රී ලාංකිකයෝ නිරෝගී වෙත්වා.
සියලු ශ්‍රී ලාංකිකයෝ නිරෝගී වෙත්වා. හොඳයි. එතකොට පූර්වි කියන පුතේ කීවාය කියන එකට වාක්‍යයක් අම්මා අපිට පාඩම් කරන්න කීවාය. හොඳයි. අම්මා අපිට නෙවෙයි අපට අනුක්ත වෙන්න ඕන. මොකද ක්‍රියාව කරන්නේ අම්මානේ. අම්මා අපට පාඩම් කරන්නට කීවාය. හොඳයි. එතකොට විහස් කියන පුතේ මට කලේ කියන එකට වාක්‍යයක් කම්කරුව කුඹුරේ වැඩ කළේ. කම්කරු කම්කරුව කුඹුරේ වැඩ කළේ. පුතේ කම්කරුවෝ කියන්න බෑ කලේ කියන්න නම්. කලේ කියන්නේ ඒක වචන ආඛ්‍යාතයක් කලේ. ඔයාට එනම් කම්කරුවා කියලා ඒක හදාගන්න වෙනවා. කම්කරුවා කුඹුරේ වැඩ කළේ. හරිද පුතේ? කළේ නම් ඒක වචනයි බහුවචන උක්තයක් යොදන්න බෑ. ඒක හදාගන්න. සර්. දල්වයි රික් කියන්න පුළුවන් පුතේ දල්වයි කියන එකට මේ වගේ වාක්‍යයක් රික් ඉන්නව නේද පුතේ ක්ලාස් එකේ ඔව් පුතාට අමාරුයි දා කමන්නේ ඊට පස්සේ කියමු අපි සදික කියන්න පුතේ මට නැරඹීමි කියන එකට වාක්‍යයක් මම අධ්‍යාපන වැඩසටහනක් නැරඹීමි. ඔව් මම අධ්‍යාපන වැඩසටහනක් නැරඹීමි. හොඳයි. අන්න එතකොට තේරෙනවා නේද පුතේ උක්තයට අනුව ආඛ්‍යාතය තියලා ලස්සනට වාක්‍ය ගලපන්න ඔය ආකාරයෙන් පුළුවන්. කියන්නේ පාදපි පුතේ අනිත් වාක්‍ය ටික කියන්නේ පාද ඒවට හරි දාගන්නද සර්? මේකෙන් බලන්න පුතේ දැන් මේකේ අපි උදාහරණ දීලා තියෙනවානේ එතකොට ඒවැයෙන් බලලා උක්තේ ඒක වචනං ආඛ්‍යාතයත් ඒක වචනයි. උක්තේ බහුවචනං ආඛ්‍යාතයත් බහුවචනයි. උක්තේ ප්‍රාණවාචී නම් ආඛ්‍යාතයත් ප්‍රාණවාචී වෙන්න ඕන. අන්න එහෙම බලලා ඔයාට හරි දාගන්න පුළුවන් නේද එතකොට? එහෙම නැත්තම් ෆොටෝ එකක් ගහලා හරි වැරදි දාන්න නැතුව ඕක මට එවන්න පුතේ හෝම්වර්ක් වැඩක් විදියට එවන්නකොත් උඩ මට හරියටම බලන්න පුළුවන්. හරි වැරදි දාන්න කියලා වරදින්නත් පුළුවන් නේ. හරි. එහෙනම් ඔයාට හරි දාගන්න දාලා මේ අනුව තියෙනවා නම් හරි දාන්න ඒක මට එවන්න හැබැයි එතකොට මම නැවත බලන්නම් පුතේ. ඔක එක්කෙනාගේ එක වාක්‍යනේ. හරි නේද? හරි සර්. අපි එතකොට මේ පාඩම මේ විදිහට ඉවර වෙනවා. ඒකේ මෙන්න මේ ටික පොටුවෙන් තෝරලා දාන එක නම් ලේසියි පුතේ. ඒක හෝම්වර්ක් වලට ලිඛිත අභ්‍යාස 1 කරන්න 2 අපි දැන් ඔය කළේ. පොටුවෙන් තෝරන එක දැන් මෙතන අපි කතා කරන්න දෙයක් ඇත්තෙම නැති තරම්. ඊළඟට 109 පිටුවේ තියෙන පළවෙනි ලිඛිත අභ්‍යාසයත් ඔයා කරන්න ඕන. ඒකත් ලේසියි. ඒක වචන බහුවචන විදිහට මිනිසා නම් මිනිස්සු බහුවචන වෙනවා. ශිෂ්‍යයා නම් ශිෂ්‍යයෝ කියලා බහුවචන පදේ ඌරෝ තිබ්බොත් ඌරා කියලා වෙනවා. එහෙම හරියට ගැලපෙන එක ඔයාට එතන දාන්න පුළුවන්. හරි නේද පුතේ? ඒ පාඩමේ එහෙම ගැටලු සහගත තැනක් නෑ අපිට. නේද? වචන ભેදය ගත්තත් ලිංග ભેදය ගත්තත් එහෙම ගැටලුවක් නෑ. එතකොට මේ වාක්‍ය රීති කියන පාඩම පුතාලට තේරුණාද? වාක්‍ය රීති 1 කියන පාඩම තේරුණා සර්. තේරුණානේ? හරි ඒකෙන් වෙන්නේ නෑ. හරි. ඒක අහන්න දෙයක් නෑ ඔයාට. එතකොට අපි චූටි පද වර්ග වැඩක් කරමු. පොඩි වෙලාවක් අපිට තියෙනින්ද අලුත් පාඩමකට යන වෙලාව පොඩ්ඩක් මදිනේ. අපි ගිය සතියේ මොනවාද පුතේ පද වර්ගවල කළේ? ගිය සතියේ කළාද පුතේ පද වර්ග වැඩක් අපි? පුතේ
නෑ සර්. නෑ සර්. අපි අන්තිමට කරේ සර් විරුද්ධ පද. අන්තිමට විරුද්ධ පද කළා. හරි. අද අපි එහෙනම් පද වර්ගවල කරමු මොන වගේ එකක්ද හොඳ? පද අර්ථ ටිකක් කරමු වචන වල තේරුම් ටිකක් ගන්න. මේ සිංහල භාෂාවට පාලි සංස්කෘත භාෂාව වලින් ආපු වචන වල සිංහල තමයි දැන් හැබැයි තේරුම් අපිට මතක තියාගන්න ඕනේ ඒවා ටිකක් තියෙනවා. එහෙනම් අපි පද අර්ථ කියලා ඔයා තේරුම තමයි ලියන්න ඕන මම මේ බෝඩ් එකේ ලියන වචන වලට. හරි? පද අර්ථ. වචන 10ක් දෙමු එහෙනම්. පළවෙනි එක පුතේ මම බෝඩ් එකෙත් ලියන්නම්. කුළුණු. මෙන්න මෙහෙමයි කුළුණු ලියන්නේ. කුයන්න, ලුයන්න, නුයන්න, මූදජ නයන්ට පාපිල්ල කුළුණු. ලේසියි ආ. කවි වල එහෙම තියෙනවා පැරණි. දෙක ගම්මෙ කයන්න මයන්න යන්සේ ගම්මෙ. තුන තිරස්චීන. තිරස්චීන. හතර තුල්ලය. ගණිතයේදී මම හම්බ වෙනවානේ. 5 10ක් දෙන්නේ අද 5යි දෙන්නේ ආ. නිමල්. නිමල්. කුරුණායකට ගෑවුණා ඔයා හරියට ලියන්න. නිමල්. පද අර්ථ මේවල තේරුම් තමයි අහන්නේ. කුළුණු එක කුළුණු දෙක ගම්මේ ගම්මේ වෙනවා කියන්නේ තුන තිරස්චීන හතර තුල්ලය පහ නිමා. හරි විනාඩි 5ක් දෙනවා පුතේ. ඕකට ඔයාට සමාන පද ලියන්නයි. සමාන පද නෙවෙයි තේරුමයි අහන්නේ පුතේ. පද අර්ථය තේරුම ලියන්න ඕවට. විනාඩි 5න් අපි කතා කරමු එකත්.
හරි සර්. හරි පුතාලා අපි බලමු මේ තේරුම් ටික 10ක් දුන්නොත් අපිට වෙලා මදි වෙන හින්දායි 5ක් දුන්නේ. අපි බලමු මම ඉස්සෙල්ලා තේරුම් ටික ලියන්නම් පුතාලගේ ආන්න වෙනත් උත්තර තියෙනවද කියලා ඊට පස්සේ. අපි බලමු කුළුණු කියන්නේ පුතේ කරුණාවන්ත. මම අහන ඕගොල්ලන්ගේ වෙනත් උත්තර තියෙනවා තියාගන්න චුට්ටක්. කරුණාවන්ත කුළුණු ගුණෙන් කියලා අපිට ඔය ලෝ වැඩ සංග්‍රහයෙන් තියෙන කුළුණු ගුණෙන් කරුණාවන්ත ගුණේ ගම්මේ කියලා කියන්නේ පැහැදිලි වෙනවා. පැහැදිලි. පැහැදීම. ඉන්න පුතේ වෙනත් උත්තර අහනවා චුට්ටක් ඉන්නකෝ හදිසි වෙන්න නැතුව. ගම්මේ කියන්නේ පැහැදිලි. ඔයගොල්ලන්ගේ උත්තර අහනවා. තුන්වෙනි එක තිරස්චීන කියලා කියන්නේ පුතේ තිරිසන් කියන අදහසයි. තිරිසන් තිරස්චීන තිරිසන් තිරස්චීන තිරිසන්. තුල්ලය කියලා කියන්නේ සමාන. ඒ ගණිතයේදීම තුල්ලේ භාග කියලා තියෙනව නේද ඔයගොල්ලන්ට? සමාන. නිමල් කියන්නේ පිරිසිදු. මේ පාලි සංස්කෘත භාෂාවේ වචන වලින් ආපු ඒවා අපිට ඔය එන්නේ. එතකොට මේ අරුත් පැහැදිලි කරන්න නැත්නම් පද අර්ථ විදිහට දැන් මම එක එක්කෙනාගෙන් අහනවා ඔයාට අමතරව ඕගොල්ලන්ට ලියුනේ මොනවද කියලා. ඉතින් කලබල වෙන්නේ නැතුව ඉන්න ඕගොල්ලන්ගේ මේකෙන් අහන්නට වඩා ලේසි අපිට අපේ රෙජිස්ටරෙන් බලුවාම නේ බිනුරි ඔයාට මොනවාද ඊට අමතර වෙනත් උත්තර තියෙන්නේ? වෙනත් උත්තර තියන අයත් ඉස්සුව නම් ඒත් ලේසි නේද? ඔක්කොගෙම අහන්න ඕනේ නැහැ වෙනත් උත්තර නැත්තම්. මෙතන අත උස්සන්න එතකොට වෙනත් උත්තර තියන අය. අවිෂ්ක මොකද්ද ඔයාට තියෙන වෙනත් උත්තර? පළවෙනි එක කුළුණු කියන එකට අනුකම්පාව කරුණාව අනුකම්පාව කමන්නේ අනුකම්පාවට හරි දාගන්නකො. තව මොනවාද අවිෂ්කට තියෙන්නේ? නිර්මල මොනවටද පුතේ කිවෙන එකටද? පස්වෙනි එකට පස්වෙනි එකට නිර්මල නිමල් නිර්මලත් ගන්න පුළුවන්. ඔව් තව තියෙනවද පුතේ? නෑ සර් එච්චරයි සර්. thank you sir. welcome. චෙනුලි ඔයාට මොනවද තියෙන වෙනත් උත්තර? සර් කුළුණු එකට කරුණාබර හරිනේ නේද සර්? කරුණාබර කමන්නේ කරුණා වන්ත කරුණාබර දෙකම ගන්න පුළුවන්. තව තියෙනවද චෙනුලි? එන නැද්ද චෙනුලි ඔයාට? සර් අදහස් වන්නේ ගම්මයකට අදහස් වන්නේ හරි නේද සර්? පැහැදිලි වන්නේ අදහස් වන්නේ හරි. ඔව් පුතේ. එච්චරයිද පුතේ? ඔව් සර්. right. අරණි ඔයාට තියෙන වෙන මොනවාද වෙනත් උත්තර පුතේ අත උස්සන් ඉන්න? සර් දෙවෙනි එකට තේරුම් ගන්නවා.
ගම්මේ වෙනවා පැහැදිලි වෙනවා තේරුම් ගන්නවා කිව්වත් හරි. ඔව්. තව එච්චරයි සර්. හොඳයි. පූර්වි මොනවද තියෙන වෙනත් උත්තර? සර් ගම්ය Okay. කියන එක පැහැදිලි. ඔව් අපි ලියලා තියෙනවනේ පැහැදිලි කියන ඔව්. ඒ අදහස ගන්න පුළුවන්. තව සමාන්තර තේරෙන්නේ නැහැ. තුල්‍ය කියද්දි සමාන්තර සමාන්තර නෙවෙයි තුල්‍ය කියන්නේ සමාන කියලා එන්න ඕන. සමාන්තර නෙවෙයි පුතේ. සමාන. හරි. තව එච්චරයි. හොඳයි. එච්චරයි. හොඳයි. සදික ඔයාට මොනවාද තියෙන වෙනත් උත්තර? ගම්ය කියන එක මතුවී පෙනෙන තේරුන්නේ නැහැ කියන්නේ ගම්ය කියන එකට සර් මතුවී පෙනෙන එක හොඳයි. හරිද? ගම්මේ මතුවී පෙනෙන. මතුවී පෙනෙන සමාන මතුවී පෙනෙන නේ? හරි. ඒක ගන්න පුළුවන් අදහස. තව මොනවාද පුතේ? තුල්‍ය කියන එකට සමානව බෙදීම. සමානව බෙදීම කමන්නේ. ඒ තුල්‍ය භාග කිව්වානේ පෙති කමන්නේ. සමානව කියන උත්තර හරි පුතේ. ඔව්. තව තියනවද පුතේ සදිකට? නේද? හරි හොඳයි. චනුල් ඔයාට මොනවාද පුතේ වෙනත් උත්තර තියෙන්නේ? කුළුණු කියන එකට කාරුණික ඔව් කරුණාවන්ත කාරුණික හරි ඔව්. තුල්‍ය කියන එකට ගැළපෙන තුල්‍ය ගැළපෙන නෙවෙයි පුතේ සමාන කියන අදහස එන්න ඕන. නිමල් කියන එකට නිර්මල ඔව් නිර්මල කිව්වා අපි පුතේ. තව එක්කෙනෙක් කියවනේ ඔව් ගන්න පුළුවන් හරි. හරි නේද පුතේ? හරි. වෙන කාටවත් තියනවද පුතේ? හරි වෙනත් උත්තර තියනවද වෙන කාටවත්? නෑ නේද පුතේ? එහෙනම් අත උස්සන් ඉන්නවනේ නේද? හරි. ඔව් කාටද තියෙන්නේ පුතේ? සර් බුදුදහමේ චිරස්ථිතිය උදෙසා කියන්නේ මොකද්ද පුතේ? පැහැදිලිව පොඩ්ඩක් අහන්න. හිමිහිට අහන්න. චිරස්ථිතිය උදෙසා කියලා කියනනේ සර්. ඔව්. ඒකේ තේරුමද? චිරස්ථිතිය කියන්නේ පුතේ එතන දීර්ඝකාලීන පැවැත්ම. චිරස්ථිතිය කියන්නේ දීර්ඝකාලීන පැවැත්ම කියන එකයි පුතේ. හරි නේද? සර් ඔව් කියන්නේ. සර් තිරස්චීනයකට ස්ථීර බව බෑ පුතේ. බෑ තිරස්චීන කියලා මෙතන කියන්නේ නෑ ස්ථිරභාවයට නෙවෙයි තිරිසන් කියන අදහසයි. ඒ චිරස්ථිතිය වෙනයි පුතේ. චිරස්චීන කියන්නේ මෙතන පහත් නැත්නම් තිරිසන් අදහස. චිරස්ථිතිය වෙනයි. හරි. හරි සර් thank you. ඕකේ. හරි. එහෙනම් පුතාලට වෙනත් තව නෑ නේද ගැටලු? මම ඒක ක්ලෝස් කරනවා. එතකොට පුතාලා හෝම්වර්ක් වගේක් මම දීලා තිනවා අමතක කරන්න එපා. ගිය සතියේත් මම කිව්වා හෝම්වර්ක් ටිකක් අඩුවෙන් කෙරලා තිබ්බේ. ඔක්කොම කරලා ඉවන්න මේ අද අපි කරපු පාඩමට අදාළ ලිඛිත අභ්‍යාසයව කරන්න. අර ඉස්සෙල්ලා හදපු වාක්‍ය ටිකත් ඔයගොල්ලෝ හරි දාගත්තට කමන්නේ. මට චුට්ටක් ඒකත් බලන්න එවන්න. සමහර වාක්‍ය ගැලපීම් වල අඩුපාඩු තිබ්බොත් මට උත්තර ඒවත් හදලා දෙන්න පුළුවන්. ඒ ටික එවන්න. එහෙනම් අදට අපි පන්ති අවසන් කරනවා. ලබන සතියේ සඳුදා රාත්‍රී 8ට අපි නැවත අපේ සිංහල ඔන්ලයින් පන්තියෙන් හමු වෙමු. සුබ රාත්‍රියක් හැමෝටම අයබෝවන්. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. good night sir ආයිබෝවන් සර්. අයබෝවන් පුතා.